ආයිබන් දරුවනි අදත් අපි සුපුරුදු පරිදි සබරගමු අධ්‍යාපන දෙපාර්තමේන්තුව මෙහෙයවන ඊනන පියස YouTube පාඩම් මාලාවෙන් හමු වෙනවා. අපි කලින් දවසේදී 13 ශ්‍රේණියේ දරුවන්ගේ දේශපාලන විද්‍යාව පාඩම යටතේ ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුකරණය කියන මාතෘකාව සාකච්ඡා කළා. ඔබ දන්නවා දුවේ පුතේ ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුකරණය කියන මාතෘකාව 13 ශ්‍රේණියේ දරුවන්ගේ පළවෙනි වාරයේ පළවෙනි මාතෘකාව. පළවෙනි පාඩමේදී අපි ප්‍රධාන සංකල්ප දෙකක් ගැන සාකච්ඡා කළා. ඒ තමයි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සහ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය. ඉතින් අද දවසේදී අපි තවත් සංකල්ප කීපයක් පිළිබඳව සාකච්ඡා කරනවා. ඉතින් දුවේ පුතේ අද දවසේදී අපි ව්‍යවස්ථානුකූල වාදය, පරමාධිපත්‍ය බලය, ඒ වගේම බලතල බෙදීමේ න්‍යාය පිළිබඳව සාකච්ඡා කරමු. මුලින්ම දුවේ පුතේ ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුකරණය කියන සංකල්පයේ අර්ථය ගැන අපි චුට්ටක් සාකච්ඡා කරමු. ඒ තමයි දුවේ පුතේ රටක් තුල ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පවත්වාගෙන යාම අපි හඳුන්වනවා ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුකරණය කියලා. නැවත කියනවා නම් රටක් තුල ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පවත්වාගෙන යාම තමයි අපි හඳුන්වන්නේ ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුකරණය කියලා. එතකොට දුවේ පුතේ ප්‍රජාතාන්ත්‍රික පාලනයක් පවත්වාගෙන යාමට නම් මොන වගේ ලක්ෂණද රටක් තුළ පවතින්න ඕනේ? ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය, නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය, ව්‍යවස්ථානුකූල වාදය, පරමාධිපත්‍ය බලය, බලතල බෙදීම, සීමිත ආණ්ඩුව, මානව අයිතිවාසිකම්. ඉතින් මේ වගේ සංකල්ප ගණනාවක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුකරණය කියන මාතෘකාව යටතේ මේ සංකල්ප පිළිබඳව ඔබට යම් අවබෝධයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දුවේ පුතේ අපි මුලින්ම ව්‍යවස්ථානුකූල වාදය පිළිබඳව සාකච්ඡා කරනවා. දුවේ පුතේ ව්‍යවස්ථානුකූල වාදයේ පියා ලෙස හඳුන්වන්නේ ජෝන් ලොක්. ඔබ දන්නවා බ්‍රිතාන්‍ය ජාතික ජෝන් ලොක් තමයි ව්‍යවස්ථානුකූල වාදයේ පියා ලෙස අපි හඳුන්වන්නේ. ජෝන් ලොක් විසින් 1690 දී සිවිල් සමාජයට සම්මුති දෙකක් කියන ග්‍රන්ථය රචනා කරනවා. මෙන්න මේ ග්‍රන්ථය තුලින් තමයි ව්‍යවස්ථානුකූල වාදය පිළිබඳව අදහස් ඉදිරිපත් කරේ. හැබැයි දුවේ පුතේ ඔබ දන්නවා ජෝන් ලොක් විසින් මේ සිවිල් සමාජයට සම්මුති දෙකක් කියන පොත ලිව්වේ සමාජ සම්මුතිවාදය පිළිබඳව අදහස් දක්වන්න. ඔබ තුන්වෙනි පාඩමේදී ඒ පිළිබඳව ඉගෙන ගත්තා. එමනම් මෙන්න මේ සමාජ සම්මුතිවාදය පිළිබඳව අදහස් දක්වන අතරතුර තමයි ව්‍යවස්ථානුකූල වාදය පිළිබඳව අදහස් දැක්වේ. ඔබ දන්නවා 1688 දී ඉංග්‍රීසි විප්ලවය සිද්ධ වුණා. එහෙම නැත්නම් උත්කෘෂ්ඨ විප්ලවය සිද්ධ වුණා. මේ ඉංග්‍රීසි විප්ලවය තුලින් බ්‍රිතාන්‍ය තුල විශාල සමාජ පරිවර්තනයක් වුණා. ඒ තමයි එතෙක් බලයේ සිටපු ඒකාධිපති රාජාණ්ඩු පාලනය බලින් පහ කරලා පාර්ලිමේන්තුවට වග කියනු ලබන පාලන ක්‍රමයක් බ්‍රිතාන්‍ය තුල ස්ථාපිත වුණා. එමනම් මෙන්න මේ කියන සමාජ පරිවර්තනය ඊටා සුදුසුයි කියන්න. එහෙම නැත්නම් ඊටා යහපත් කියන්න. ජෝන් ලොක් විසින් සිවිල් සමාජයට සම්මුති දෙකක් කියන පොත ලිව්වා. එහෙනම් ඒ අදහස සමාජගත කිරීම තමයි ජෝන් ලොක්ගේ අරමුණ උනේ. එතකොට දුවේ පුතේ ඔබ කල්පනා කරන්න මේ කාලේ වෙනකොට අපි දැකපු දේ තමයි බ්‍රිතාන්‍ය තුල ඒකාධිපති රාජාණ්ඩු පාලනය පැවතුනේ. මේ ඒකාධිපති රාජාණ්ඩු පාලනය තුල ජනතාවගේ නිදහස අයිතිවාසිකම් සීමා වෙලා තිබුණා. ඒ වගේම නිදහස සමානාත්මතාවය කියන දේවල් ජනතාවට ලැබුණේ නෑ. ඉතින් මෙන්න මේ පසුබිමක් තුල තමයි අර අපි කලින් කතා කරපු ඉංග්‍රීසි විප්ලවය සිද්ධ වුණේ. එතනින් පස්සේ ව්‍යවස්ථානුකූල ආණ්ඩුවක් බ්‍රිතාන්‍ය තුල නිර්මාණය වෙනවා. එහෙමනම් දැන් ඔබට මේ ව්‍යවස්ථානුකූල වාදයේ සම්බන්ධයෙන් පසුබිම පිළිබඳව අවබෝධයක් ලැබුණා. දැන් අපි එහෙනම් ඊළඟට උත්සාහ කරන්නේ මොකක්ද? මේ පුතේ ව්‍යවස්ථානුකූල වාදයේ කියන සංකල්පය නිර්වචනය කිරීම තමයි අපි ඊළඟට උත්සාහ කරන්නේ. ව්‍යවස්ථානුකූල වාදයේ සම්බන්ධයෙන් අපිට නිර්වචන දෙකක් ඉදිරිපත් කරන්න පුළුවන්. එකක් තමයි පටු අර්ථකථනය. දෙවැනි එක තමයි පුළුල් අර්ථකථනය.
දැන් 13 ශ්‍රේණිය ඉගෙන ගන්න දරුවෝ ඔබ තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා දුවේ පුතේ. උසස් පෙළ විභාගෙට ඔබ ඉදිරිපත් වෙනකොට ඔබගේ ගුරු මාර්ගෝපස සංග්‍රහයේ අඩංගු කරුණු වලට වඩා පුළුල් දැනුමක් ඔබට අවශ්‍ය වෙනවා. මොකද ඔබට විචාරාත්මක ප්‍රශ්න ලියන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ ව්‍යවස්ථානුකූලවාදය ගැන කතා කරනකොටත් ඔබට කිසියම් ආකාරයක පුළුල් දැනුමක අවශ්‍යතාවය අවශ්‍ය වෙනවා. ව්‍යවස්ථානුකූලවාදයේ යන්නේ පටු අර්ථකථනය වෙන්නේ කුමක්ද? ඒකෙන් කියන්නේ පුතේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් පදනම් කරගෙන රටක ආණ්ඩු ක්‍රමයේ ක්‍රියාවට නැංවීම සුදුසු වේ කියන අර්ථය. නැවත කියනවා නම් පටු අර්ථකථනයෙන් කියන්නේ දුවේ පුතේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් පදනම් කරගෙන රටක ආණ්ඩු ක්‍රමයේ ක්‍රියාවට නැංවීම සුදුසු වේ කියන අර්ථය. එහෙමනම් ඒකේ තේරුම වෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් මුල් කරගෙන රාජ්‍ය පාලනය පවත්වාගෙන යාම අවශ්‍යයි කියන මතවාදය. හැබැයි පුතේ පුළුල් අර්ථකථනය ගත්තාම ඒකේ අර්ථය ටිකක් ගැඹුරුයි. හැබැයි අර්ථාන්විතභාවයෙන් වැඩි. එතකොට පුළුල් අර්ථකථනයෙන් කියන්නේ මොකක්ද? පුළුල් අර්ථකථනයෙන් කියන්නේ දුවේ පුතේ රටක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් පදනම් කරගෙන පාලනය ගෙන යාම පමණක් ප්‍රමාණවත් නැහැ. ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පාලකයන්ගේ වගේම පාලිතයන්ගේ ඉහළම පිළිගැනීමකට ලක්වෙච්චි පූජනීය දෙයක් බවට පත්වීම අවශ්‍යයි කියන කාරණය. දැන් එහෙමනම් ඔබ කල්පනා කරන්න ඕනේ මේ ව්‍යවස්ථාව පූජනීය දෙයක් බවට පත් යුතුයි කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? ඒ කියන්නේ දුවේ පුතේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සිවිල් ආගමක් බවට පත් වෙන්න ඕනේ. සිවිල් ආගමක් කියන්නේ මොකක්ද? ඔබ දන්නවා රටක පුරවැසියෝ අදහන ආගම් අපි හඳුන්වනවා සිවිල් ආගම් කියලා. දැන් අපි ගත්තොත් ලාංකික ජනතාව බෞද්ධ, හින්දු, ඉස්ලාම් විවිධ ආගම් අදහනවා. ඒ හැමෝම තමන්ගේ ආගම තා ගෞරවයෙන්, තා භක්තියෙන් අදහනවා. අන්නේ සමාන ගෞරවයක් පුරවැසියන් තුළ ඇති වෙන්න ඕනේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන්. අන්න එතකොට ව්‍යවස්ථානුකූල වාදය කියන එක සම්පූර්ණ වෙනවා. එහෙමනම් දුවේ පුතේ මේ පුළුල් අර්ථකථනය හරහා අපි කියන්න උත්සාහ කරන්නේ මොකක්ද? ආණ්ඩුවේ බලය ඒකරාශී වන එක වැළැක්වීම සඳහා අභ්‍යන්තර සහ බාහිර සංවර්ණයන් සහිත ඒ වගේම ජනතාවගේ නිදහස සහතික කරන ක්‍රමයක් ව්‍යවස්ථානුකූලවාදයේ තුල අන්තර්ගත වෙන්න ඕනේ. ඔන්න ඔය විදිහට අපිට ව්‍යවස්ථානුකූලවාදයේ කියන සංකල්පය නිර්වචනය කරන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ. අපි ඊළඟට ව්‍යවස්ථානුකූලවාදයේ සම්බන්ධයෙන් තවත් වැදගත් කාරණයක් කතා කරනවා. ඒ තමයි ව්‍යවස්ථානුකූලවාදය සාර්ථක වීම සඳහා ආණ්ඩුවේ බලය සංවර්ණය වීම අවශ්‍යතාවය පැහැදිලි කිරීම. ආණ්ඩුවේ බලය සංවර්ණය කිරීම. මොකද්ද සංවර්ණය කරනවා කියන්නේ? ඒකේ තේරුම තමයි පුතේ සීමා කිරීම කියන එක. සීමා කිරීම. එනම් පැහැදිලිවම රටක ආණ්ඩුවක බලය සීමා කිරීම මගින් ව්‍යවස්ථානුකූලවාදය සාර්ථකව පවත්වාගෙන යන්න පුළුවන්. එමනම් අපි ඊළඟට හොයලා බලන්න ඕනේ නූතන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් තුළ ආණ්ඩුවේ බලය සංවර්ණය කිරීම සඳහා යොදා ගනු ලබන උපක්‍රම මොනවද කියලා. නූතන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් භාවිතා කරන උපක්‍රම කීපයක් මම මෙතන දක්වලා තියෙනවා. රූපරාමු දිහා බැලුවහම ඔබට ඒක පැහැදිලි වෙනවා දුවේ පුතේ. පළවෙනි එක තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් තිබීම. නැත්නම් ක්‍රියාත්මක වීම. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක වීම. මොකද්ද දුවේ පුතේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කියන්නේ? ඒකේ තේරුම තමයි රාජ්‍ය ක්‍රමවත්ව පාලනය ගෙන යා යුතු ආකාරය දැක්වෙන නීතිමය ලියවිල්ල. රාජ්‍යයක් ක්‍රමවත්ව පාලනය ගෙන යා යුතු ආකාරය දැක්වෙන නීතිමය ලියවිල්ල අපි හඳුන්වනවා රටක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියලා. හැබැයි පුතේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් තිබීම විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ මෙතනදී. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූල ධර්ම වලට අනුව රාජ්‍ය පාලනය පවත්වාගෙන යන්න ඕනේ. එතකොට තමයි ආණ්ඩුවේ බලය සංවරණය වෙන්නේ. දෙවෙනි සාධකය.
අයිතිවාසිකම් පනත් පැවතීම. දුවේ පුතේ ඔබ දන්නවා එක්සත් ජාතීන්ගේ සංවිධානය 1948 දී මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයක් හඳුන්වලා දුන්නා. මේ විශ්ව ප්‍රකාශනය තුල වගන්ති 30ක් අඩංගු වෙනවා. මෙන්න මේ වගන්ති තුලින් පුරවැසියෙකුට හිමි විය යුතු මානව අයිතිවාසිකම් පිළිබඳව විස්තර කෙරෙනවා. එහෙමනම් දුවේ පුතේ බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් මෙන්න මේ වගන්ති තමන්ගේ රටේ ජනතාවට මූලික අයිතිවාසිකම් ලබා දීමේදී උපයෝග කර ගන්නවා. ඉතින් ඒ නිසා මේ වගේ අයිතිවාසිකම් පනත් යොදා ගැනීමත් ආණ්ඩුවේ බලය සංවර්ධනය කිරීමට නැත්නම් සීමා කිරීමට අවශ්‍ය වෙනවා. එහෙමනම් අපි තුන්වෙනි සාධකයක් කතා කරමු. ඒ තමයි බලතල බෙදීම. ඔබ දන්නවා දුවේ පුතේ බලතල බෙදීම කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා. එකෙන් අදහස් කරන්නේ රටක ආණ්ඩුවේ බලතල ව්‍යවස්ථාදායක බලය, විධායක බලය, අධිකරණ බලය කියලා කොටස් වලට වර්ග කරනවා. නැත්නම් බෙදනවා. ඒ හරහා ඒකාධිපති ආඥාදායක පාලනයක් නිර්මාණය වෙන එක වැළකීලා යනවා. එහෙනම් ඒ මගිනුත් අපිට පුළුවන් ආණ්ඩුවේ බලය සංවර්ධනය කරන්න. දැන් අපි සාධක තුනක් කතා කරා. හතරවෙනි එක තමයි පුතේ ද්විමාණ්ඩලික ව්‍යවස්ථාදායකයක් ක්‍රියාත්මක වීම. ද්විමාණ්ඩලික ව්‍යවස්ථාදායකයක් කියන එකෙන් අදහස් කරන්නේ පුතේ රටේ පාර්ලිමේන්තුව ආයතන දෙකකින් සමන්විත වෙනවා කියන කාරණය. රටේ පාර්ලිමේන්තුව ආයතන දෙකකින් සමන්විත වීම. ඒ මගින් කොහොමද ආණ්ඩුවේ බලය සංවර්ධනය වෙන්නේ? ඒක සිද්ධ වෙන්නේ ආයතන දෙක විසින් නීති රීති සම්පාදනයට යොමු වීමේදී ඒකාධිකාරී නීති පැනවීමේ හැකියාව සීමා වෙලා යනවා. ඒ මගින් ආණ්ඩුවේ බලය සංවර්ධනය කිරීමේ හැකියාව ලැබෙනවා. ඊළඟට දුවේ පුතේ අපි අවසාන කාරණේ හැටියට කතා කරනවා ෆෙඩරල් වාදය හෝ බලය විමධ්‍යගත කිරීම. ෆෙඩරල් වාදය හෝ බලය විමධ්‍යගත කිරීම. ෆෙඩරල් වාදය කියන්නේ පුතේ සංධීය වාදය කියන එක. ඒ කියන්නේ රාජ්‍යයක ස්වාධිපත්‍ය බලය මධ්‍යම ආණ්ඩුවක් සහ ප්‍රාන්තාණ්ඩු ගණනාවක් වෙත බෙදලා දෙනවා. දැන් ඔබ හිතන්න ඇමරිකාව ගැන. මධ්‍යම ආණ්ඩුවක් තියෙනවා, ප්‍රාන්තාණ්ඩු 50ක් තියෙනවා. ඔබ ඉන්දියාව ගැන හිතන්න. මධ්‍යම ආණ්ඩුවක් තියෙනවා, ප්‍රාන්තාණ්ඩු 29ක් තියෙනවා. එහෙමනම් බලය බෙදා හැරීම තුලින් මධ්‍යම ආණ්ඩුවටත් ඒ වගේම ප්‍රාන්තාණ්ඩු ගණනාවකටත් ස්වාධිපත්‍ය බලය බෙදිලා යනවා. ඒ හරහා ආණ්ඩුවේ බලය සංවර්ධනය කිරීමේ හැකියාව ලැබෙනවා. එහෙනම් දුවේ පුතේ දැන් අපි සාකච්ඡා කරේ ව්‍යවස්ථානුකූලවාදයේ සාර්ථක වීම සඳහා ආණ්ඩුවේ බලය සංවර්ධනය කිරීමට නූතන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් විසින් යොදා ගනු ලබන උපක්‍රම පිළිබඳව. හොඳයි. අපි ඊළඟට තවත් වැදගත් කාරණයක් කතා කරනවා. ඒ තමයි ව්‍යවස්ථානුකූල වාදයේ වැදගත්කම පිළිබඳව. දැන් ඔබ දන්නවා අපි වැදගත් සංකල්පයක් හැටියට සාකච්ඡා කළේ ව්‍යවස්ථානුකූල වාදය. එහෙනම් ව්‍යවස්ථානුකූල වාදයේ වැදගත්කම කුමක්ද? දුවේ පුතේ ව්‍යවස්ථානුකූල වාදයේ වැදගත්කම ගැන කතා කරනකොට අපිට කරුණු කීපයක් ගැන කතා කරන්න පුළුවන්. දැන් ව්‍යවස්ථානුකූල වාදය කියන එකෙන් අදහස් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මුල් කරගෙන රාජ්‍ය පාලනය පවත්වාගෙන යාමනේ. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් රාජ්‍යයේ සිටින ජනතාවටත් ඒ වගේම පාලකයන්ටත් ඒ වගේම ජාත්‍යන්තර සමාජයටත් රාජ්‍ය පිළිබඳව හොඳ ප්‍රතිබිම්බයක් ලබා ගන්න පුළුවන්. කොටින්ම කියනවා නම් රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ පුතේ හරියට කැඩපතක් වගේ. ඉතින් ඒ නිසා ව්‍යවස්ථානුකූලවාදයේ වැදගත්කම ගැන කතා කරනකොට පළවෙනි වැදගත්කම හැටියට අපි දකින්නේ පුතේ රාජ්‍යයේ ස්වභාවය හඳුන ගන්න පුළුවන්. රාජ්‍යයේ ස්වභාවය. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක්ද එහෙම නැත්නම් සමාජවාදී රාජ්‍යයක්ද මෙන්න මේ කාරණේ අපිට හඳුන ගන්න පුළුවන්. දැන් ඔබ කල්පනා කරොත් අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා අපි දන්නවා. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළවෙනි වගන්තියෙන් කියනවා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියලා. දැන් මේක අපි හඳුනගත්තේ කොහෙන්ද? අපේ රට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්. ඒ නිසා ව්‍යවස්ථානුකූලවාදය කියන එක වැදගත් වෙනවා.
දෙවෙනි අවස්ථාවට අපි හඳුන ගන්නා පුතේ ආණ්ඩුවේ ස්වභාවය හඳුන ගන්න පුළුවන්. ව්‍යවස්ථානුකූලවාදය මගින් ආණ්ඩුවේ ස්වභාවය හඳුන ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒකීය ආණ්ඩුවක්ද, එහෙම නැත්නම් සංධීය ආණ්ඩුවක්ද, එහෙම නැත්නම් ජනාධිපතිද, කැබිනට් ක්‍රමයක්ද, මිශ්‍ර විධායකයක්ද මේක හඳුන ගන්න පුළුවන්. දැන් ඔබ කල්පනා කරන්න අපේ රටේ ආණ්ඩු ව්‍යවස්ථාව ගත්තාම ඒකේ දෙවෙනි වගන්තියේ කියනවා ඒකීය රාජ්‍යයක් වේ කියලා. ඒ වගේම අපේ රටේ විධායකයෙක් ගත්තාම ජනාධිපති ආණ්ඩු ක්‍රමයේ සහ කැබිනට් ආණ්ඩු ක්‍රමයේ ලක්ෂණව මිශ්‍ර වෙච්ච ආණ්ඩු ක්‍රමයක්, මිශ්‍ර විධායකයක්. ඉතින් මේක අපි දැනගන්නේ කොහොමද? අපේ රටේ ව්‍යවස්ථානුකූලවාදයේ ක්‍රියාත්මක වන නිසා. ඒ වගේම දුවේ පුතේ පුරවැසියාගේ නිදහස හා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට යොදා ඇති විධිවිධාන මොනවද කියන කාරණේ අපිට හඳුන ගන්න පුළුවන් ව්‍යවස්ථානුකූලවාදය මගින්. දැන් ඔබ කල්පනා කරන්න අපේ රටේ ආණ්ඩු ක්‍රමයේ 3 වෙනි පරිච්ඡේදයේ 10 සිට 17 දක්වා වගන්ති තුලින් අපේ රටේ ජනතාවට හිමිවන මූලික අයිතිවාසිකම් පිළිබඳව විග්‍රහ කරලා තියෙනවා. ඒ වගේම ඒවා කඩ වුණොත් අපේ රටේ පුරවැසියන්ට යන්න පුළුවන් තැන් තුනක් තියෙනවා. ඔම්බුඩ්ස්මන් වරයාට පැමිණිලි කරන්න පුළුවන්, මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන්න පුළුවන්, ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන්. මේ විධිවිධාන අපි අඳුනගන්නේ පුතේ එහෙනම් ව්‍යවස්ථානුකූලවාදයේ ක්‍රියාත්මක වන නිසා. ඒ වගේම දුවේ පුතේ රටේ දේශපාලන ස්ථාවරභාවය පිළිබඳව අවබෝධයක් ලැබෙන්නේ ව්‍යවස්ථානුකූලවාදයේ තුලින්. දේශපාලන ස්ථාවරභාවයෙන් කියන එකෙන් අදහස් කරන්නේ පාලකයෝ පත්වන ආකාරය, පාලකයන්ගේ නිල කාලය, ඒ වගේම පාලකයන්ගේ ධූරයේ පුරප්පාඩු වුණොත් රට අස්ථාවර වෙන එක වළක්වා ගැනීම සඳහා පුරප්පාඩු තනතුරු පත් කරගන්නේ කොහොමද? මේ හැම දෙයක්ම අපි හඳුනගන්නේ ව්‍යවස්ථානුකූලවාදයේ මගින්. ඒ නිසා දැන් ඔබට පැහැදිලි වෙන්න ඕනේ පුතේ ව්‍යවස්ථානුකූලවාදයේ කියන එක තාම වැදගත් වෙනවා. එහෙමනම් අපි කතා කරේ ව්‍යවස්ථානුකූලවාදයේ වැදගත්කම පිළිබඳව. හොඳයි. එමනම් දුවේ පුතේ අපි ඊළඟට අපේ පාඩමේ දෙවැනි අදියරට එනවා. ඒ තමයි පරමාධිපත්‍ය බලය පිළිබඳව අපි සාකච්ඡා කරනවා. පරමාධිපත්‍ය බලය එහෙම නැත්නම් මහජන පරමාධිපත්‍ය බලය කියලත් මේක අපි හඳුන්වනවා. මහජන පරමාධිපත්‍ය සංකල්පයේ පියා හැටියට අපි හඳුන්වන්නේ කවුද? රූසෝ. එහෙම නැත්නම් අපි මෙයා හඳුන්වනවා ෂෝන් චාක් රූසෝ කියලා. එහෙම නැත්නම් මෙයා අපි හඳුන්වනවා ජීන් ජැක් රූසෝ කියලා. දැන් එහෙමනම් මේ නම් දෙකක්ද? නම් දෙකක් නෙවෙයි පුතේ, එකම නම. එහෙනම් වෙනස මොකක්ද? වෙනස තමයි පුතේ දැන් ෂෝන් චාක් රූසෝ කියන්නේ ප්‍රංශ භාෂාවෙන්. ඒ ප්‍රංශ භාෂාවෙන් තියෙන නම ඉංග්‍රීසි භාෂාවෙන් ලියනකොට ඒක ජීන් ජැක් කියලා ලියවෙන්නේ. ඒ නිසා ජීන් ජැක් රූසෝ කියන නම තමයි මෙයාගේ ප්‍රසිද්ධ නම හැටියට භාවිතා වෙන්නේ. හොඳයි පුතේ. ඔබ ජීන් ජැක් රූසෝ පිළිබඳව ඉගෙන ගත්තා 3 වෙනි පාඩමෙන්. සමාජ සම්මුතිවාදය තුලින්. ඔබට මතක ඇති පුතේ ජීන් ජැක් රූසෝ විසින් සෝෂල් කොන්ට්‍රැක්ට් එහෙම නැත්නම් සමාජ සම්මුතිය කියන පොත ලිව්වා. මෙන්න මේ පොත තුලින් සමාජ සම්මුතිවාදය පිළිබඳව අදහස් දැක්වුවා. මේ පොතෙන් රූසෝ විසින් විශේෂ සංකල්පයක් හඳුන්වලා දුන්නා. මොකද්ද? පොදු කැමැත්ත. එහෙම නැත්නම් ජෙනරල් විල්. මෙන්න මේ සංකල්පය තුලින් තමයි මහජන පරමාධිපත්‍ය පිළිබඳව අපිට හඳුන්වලා දුන්නේ. දැන් ඔබ කල්පනා කරන්න පුතේ ඇයි රූසෝ සමාජ සම්මුතිය කියන පොත ලිව්වේ? මොකද්ද හේතුව? හේතුව තමයි ඒ කාලේ පැවතුණු ප්‍රංශ වාතාවරණය. ඒ වාතාවරණය තමයි රූසෝ පොළඹවනු ලැබුවේ මේ කෘතිය ලිවීම සඳහා. එතකොට දැන් රූසෝ විසින් මහජන පරමාධිපත්‍ය සංකල්පය ගැන කතා කරනකොට මොකක්ද කිව්වේ? එයා කියනවා පුතේ පොදු කැමැත්ත කියන සංකල්පය අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. ඒ සඳහා මහජන පරමාධිපත්‍ය බලය කියන එක ඉතා වැදගත් වෙනවා කියන කාරණේ රූසෝ කියනවා. ඒ වගේම දුවේ පුතේ රූසෝ කියන තවත් වැදගත් කාරණයක් තමයි මහජන පරමාධිපත්‍ය බලයේ ක්‍රියාවට නැංවීම සඳහා පැවතිය යුතු හොඳම පාලන ක්‍රමය පිළිබඳව කතා කරනවා. මොකද්ද හොඳම පාලන ක්‍රමය? ඒ තමයි සමූහාණ්ඩුවාදී පාලන ක්‍රමය. සමූහාණ්ඩුවාදී පාලන ක්‍රමය. සමූහාණ්ඩුවාදී පාලන ක්‍රමයක් කියන්නේ මොකක්ද?
ඒ තමයි පුතේ ජනරජයක් කියන පාලන ක්‍රමය. ජනරජය. ජනරජය කියන්නේ මහ ජනතාවගේ සර්වජන ඡන්ද බලය තුලින් පත්වන පාලන ක්‍රමයක්. දැන් අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන හිතන්න. මේ ව්‍යවස්ථාවේ කියනවා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය. අන්න බලන්න. ජනරජය කියන්නේ මොකක්ද එහෙනම්? මහ ජනතාවගේ ඡන්ද බලය තුලින් පත්වන පාලන ක්‍රමයක්. එමුනම් දුවේ පුතේ අපි මේ මහජන පරමාධිපත්‍ය සංකල්පය පිළිබඳව කතා කරන්නේ. දැන් අපි ඊළඟට මහජන පරමාධිපත්‍ය කියන සංකල්පය නිර්වචනය කරනවා. කොහොමද අපි මහජන පරමාධිපත්‍ය කියන සංකල්පය නිර්වචනය කරන්නේ? ඔබ රූපරාමෝ දිහා බැලුවා නම් දුවේ පුතේ ඔබට පුළුවන් ආකාර කීපයකින් නිර්වචනය කරන්න. එකක් තමයි රාජ්‍ය බලයේ මූලාශ්‍රය ජනතාව වේ. නැවත කියනවා නම් රාජ්‍ය බලයේ මූලාශ්‍රය ජනතාව වේ. එහෙම නැත්නම් අපිට තවත් විදිහකින් කියන්න පුළුවන් පුතේ රාජ්‍යයේ පරමාධිපත්‍ය බලය හිමිවන්නේ පාලකයාට නොව මහ ජනතාවට වේ. රාජ්‍යයේ පරමාධිපත්‍ය බලය හිමිවන්නේ පාලකයාට නොව මහ ජනතාවට වේ. අපිට එහෙම කියන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට මෙහෙම කියන්න පුළුවන්. රාජ්‍යයේ පරමාධිපත්‍ය බලයේ උල්පත මහ ජනතාව වේ. රාජ්‍යයේ පරමාධිපත්‍ය බලයේ උල්පත මහ ජනතාව වේ. එවනම් මේ හැම නිර්වචනයකින්ම මොකක්ද කියන්නේ? රාජ්‍යයට පාලන බලය දෙන්නේ කවුද? මහ ජනතාව කියන අර්ථය. දුවේ පුතේ අපි පරමාධිපත්‍ය බලය කියන වචනයට පාවිච්චි කරන තවත් වචනයක් තමයි ස්වාධිපත්‍ය බලය කියන්නේ. ස්වාධිපත්‍ය බලය. එතකොට මේ පරමාධිපත්‍ය බලය කියන බලය රාජ්‍යයකට පමණක් හිමිවන සුවිශේෂී බලයක්. ඒක ඔබ දන්නවා. මේ සුවිශේෂී බලය තුලින් රාජ්‍යයකට පුළුවන් ප්‍රධාන කාර්ය දෙකක් ඉටු කරන්න. මොකක්ද? එකක් තමයි රාජ්‍ය තුල ජීවත් වෙන ජනතාවගේ ජීවිතය හෝ මරණය තීරණය කරන්න පුළුවන්. ඒ වගේම රාජ්‍ය තුල පවතින සියලු සංවිධානවල ආරම්භය, පැවැත්ම, අවසානය තීරණය කරන්න පුළුවන්. එහෙනම් ඔබට පැහැදිලි වෙන්න ඕනේ මේ පරමාධිපත්‍ය බලය කියන බලය අතිවිශාල බලයක්. මේ බලය ලැබෙන්නේ කාටද? රාජ්‍යයකටම පමණයි. එහෙනම් මහජන පරමාධිපත්‍ය කියන සංකල්පය තුලින් කියන්නේ පුතේ රාජ්‍යයට මේ කියන අතිවිශාල බලය පවර්ලා දෙන්නේ කවුද? මහජනතාව කියන කාරණේ. ඒකයි මහජන පරමාධිපත්‍ය බලය කියන එකේ විශේෂ වැදගත්කම. හොඳයි දුවේ පුතේ. දැන් එහෙනම් අපි ඊළඟට 15-16 සියවස් වෙන කාලයේදී යුරෝපා සමාජය තුල පැවතුණු තත්ත්වය ගැන කතා කරනවා. මොකද්ද දුවේ පුතේ මේ කාලේ වෙනකොට පැවතුණු වාතාවරණය? මේ කාලේ වෙනකොට යුරෝපා සමාජය තුල ප්‍රචලිත වෙලා තිබුණු මතය තමයි පරමාධිපත්‍ය බලය රාජ්‍යයට ලැබෙන්නේ දෙවියන් වහන්සේගෙන් කියන කාරණේ. දෙවියන්ගෙන් ලද බලයක් පරමාධිපත්‍ය බලය එහෙමයි හැඳින්වුවේ. මොකද්ද මේකට හේතුව? දුවේ පුතේ මේ කාලේ වෙනකොට යුරෝපා සමාජය තුල කතෝලික ආගම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙලා තිබුණා. ඒ වගේම කතෝලික පල්ලිය බලවත් වෙලා තිබුණා. නිසා පාප් වහන්සේ තමයි පාලකයෝ පත් කිරීමේ සහ ඉවත් කිරීමේ බලය භුක්ති විඳින්නේ. ඒ නිසා කතෝලික පල්ලියේ අනුග්‍රහය මත ගොඩනැගුණු දේශපාලන මතවාදය අපි හඳුනා ගන්නවා දේවවරම් වාදය කියලා. මේ දේවවරම් වාදීන් විසින් තමයි ඔන්න ඔය කිව්ව මතේ ප්‍රචලිත කරලා තිබුණේ. මොනවද ඒගොල්ලෝ කිව්වේ? ඒගොල්ලෝ කිව්වා දෙවියන් වහන්සේ විසින් රාජ්‍ය මැව්වා. ඒ වගේම රාජ්‍ය පාලකයා පත් කළා. පාලකයාට බලය පවර්ලා දෙන්නේ දෙවියන් වහන්සේ. ඒ වගේම දිව්‍යමය නීතිය පදනම් කරගෙන පාලකයා විසින් රාජ්‍ය පාලනය පවත්වාගෙන යනවා. මේ නිසා දිව්‍යමය නීතියට එරෙහිවීමේ හැකියාවක් ජනතාවට නැහැ. ඒ කියන්නේ රාජ්‍ය පාලකයාට එරෙහිවීමේ බලයක් ජනතාවට නැහැ. ඉතින් උන්න වගේ මතවාද තමයි පුතේ මුයි කාලේ වෙනකොට යුරෝපා සමාජය තුල ප්‍රචලිත වෙලා තිබුණේ. ඒ නිසා ඒ කාලේ ජනතාවට පාලකයන්ට එරෙහිව කටයුතු කිරීමේ කිසිදු හැකියාවක් ලැබුණේ නැහැ. එහෙනම් අපිට පැහැදිලි වෙනවා මේ කාලේ වෙනකොට යුරෝපා සමාජය පිළිගත් මතය උනේ රාජ්‍යයට පරමාධිපත්‍ය බලය ලැබෙන්නේ කාගෙන් කියලාද? දෙවියන් වහන්සේගෙන් ලැබුණු දෙයක් හැටියට තමයි පිළිගත්තේ. නමුත් පුතේ 18 වෙනි සියවස වෙනකොට
මේ தত্ত্වය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඒ කියන්නේ දුවේ පුතේ 18 වෙනි සියවස වෙනකොට මහජන පරමාධිපත්‍ය සංකල්පය පෙරට එනවා. එහෙනම් ඔබට පැහැදිලි සියවස් 3ක පමණ කාලයක් රාජ්‍යයට පරමාධිපත්‍ය බලය ලැබෙන්නේ දෙවියන් වහන්සේගෙන් කියන මතය බිඳ වැටිලා රාජ්‍යයට පරමාධිපත්‍ය බලය ලැබෙන්නේ සමාජීය විසින්. එහෙම නැත්නම් මහජනතාව විසින් කියන මතවාදය ඔන්න ස්ථාපිත වෙනවා යුරෝපා සමාජය තුල. ওই தત્ත්වය තමයි අපි හඳුන්වන්නේ 18 වෙනි සියවස වන විට මහජන පරමාධිපත්‍ය සංකල්පය ප්‍රචලිත වුණා කියලා. එහෙනම් මහජන පරමාධිපත්‍ය බලයේ යටතේ මොනවද කිව්වේ? මොන වගේ මතවාදද ඉදිරිපත් වුනේ? මෙතෙන්ද කිව්වා පුතේ රාජ්‍යයට පරමාධිපත්‍ය බලය හිමිවන්නේ රාජ්‍යයේ පරමාධිපත්‍ය බලය හිමිවන්නේ පාලකයාට නොව ජනතාවටයි කියලා. නැවත කියනවා නම් රාජ්‍යයේ පරමාධිපත්‍ය බලය හිමිවන්නේ පාලකයාට නොව ජනතාවටයි කියලා. ඒ වගේම පාලකයා කොහොමද හැඳින්වුවේ? පාලකයා කියන්නේ පුතේ මහජන පරමාධිපත්‍ය බලයේ తాවකාලික බාරකරුවෙක් හැටියට තමයි හඳුන්වන්නේ. తాවකාලික බාරකරුවෙක්. බලන්න කොච්චර වැදගත් සංකල්පයක්ද කියලා. දැන් ඔබ දන්නවා අපි කලින් කාලට පවත්වන මැතිවරණ තුලින් පාලකයෝපත් කරනවා. සමහරට අවුරුදු 4කට, සමහරට අවුරුදු 5කට, නැත්නම් අවුරුදු 6කට මෙහෙම අපි පත් කරනවා. එතකොට මේ පාලකයෝ කියන්නේ ජනතාවගේ පාලනයේ తాවකාලික බාරකරුවෝ විතරයි. ඊට පස්සේ පවත්වන මැතිවරණ තුලින් සමහරට ඒ ආණ්ඩුව නැවත දිනන්න පුළුවන්, නැත්නම් අලුත් ආණ්ඩුවක් පත් වෙන්න පුළුවන්. ඔක තමයි ස්වභාවය. එහෙනම් මෙන්න මේ මතවාදය යුරෝපා සමාජය තුල ස්ථාපිත වෙන්න පටන් ගත්තා මහජන පරමාධිපත්‍ය සංකල්පය නිසා. ඒ නිසා පාලකයෝ හඳුන්වන්න පටන් ගත්තේ මහජන පරමාධිපත්‍යයේ తాවකාලික බාරකරුවෝ කියන අර්ථයෙන්. ඒ වගේම තමයි පුතේ මහජන කැමැත්තට වඩා ඉහළ අධිකාරියක් නොමැත. බලන්න කොච්චර වටින සංකල්පයක්ද කියලා. මහජන අධිකාරියට වඩා ඉහළ අධිකාරියක් නොමැත. මෙන්න මේ සංකල්පය යුරෝපා සමාජය තුල ස්ථාපිත වුණා. හොඳයි දුවේ පුතේ. එමනම් අපි ඊළඟට තව වැදගත් කාරණයක් ගැන කතා කරනවා. ඒ තමයි ජනතා පරමාධිපත්‍ය සංකල්පය වර්ග කිරීම. එහෙම නැත්නම් ප්‍රභේද කිරීම. දුවේ පුතේ අපිට පුළුවන් මේ මහජන පරමාධිපත්‍ය කියන සංකල්පය කොටස් 3කට වර්ග කරන්න. ප්‍රධාන කොටස් 3කට වර්ග කරන්න. කොහොමද? නීති රීති සම්පාදනය කිරීමේ බලය, නීති රීති ක්‍රියාත්මක කිරීමේ බලය, නීති විනිශ්චය කිරීමේ බලය. එහෙම නැත්නම් මෙහෙමත් කියත හැකියි. කොහොමද? ව්‍යවස්ථා සම්පාදන බලය, විධායක බලය, අධිකරණ බලය. ඉතින් ඔන්න ඕන ආකාරයකට අපිට පුළුවන් මහජන පරමාධිපත්‍ය සංකල්පය ප්‍රභේද කරන්න. හොඳයි. එමනම් දරුවනි දැන් අපි අපේ රටට වැදගත් වන තවත් කාරණයක් ගැන කතා කරනවා. ඒ තමයි ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන පරමාධිපත්‍ය සංකල්පය අන්තර්ගත කළේ කුමන අවස්ථාවේද කියන කාරණේ. මහජන පරමාධිපත්‍ය කියන සංකල්පය ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට ඇතුළත් කළේ කුමන අවස්ථාවේද කියන එක අපි ඊළඟට සාකච්ඡා කරනවා. දුවේ පුතේ අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන පරමාධිපත්‍ය සංකල්පය මුලින්ම ඇතුළත් වෙන්නේ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට. මුලින්ම ඇතුළත් වුණේ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට. ඊට පස්සේ මේක ඇතුළත් වෙනවා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට. හොඳයි දුවේ පුතේ. මේ 72 ආණ්ඩුක්‍රමයේ ගත්තත් 1978 ආණ්ඩුක්‍රමයේ ගත්තත් ඒ ආණ්ඩුක්‍රම දෙකේම මෙන්න මෙහෙම කියනවා. ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය බලය මහජනතාව සතුය. එය පැවරීමට හෝ අත්හැරීමටද නොහැකිය. කොහොමද කියන්නේ? ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය බලය මහජනතාව සතුය. එය පැවරීමට හෝ අත්හැරීමටද නොහැකිය. බලන්න කොච්චර වටිනවද කියලා. 72 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 4 5 කියන වගන්ති තුලින් මහජන පරමාධිපත්‍ය බලය ගැන කියනවා. ඒ වගේම 78 ව්‍යවස්ථාවේ 3 සහ 4 කියන වගන්ති වලින් මහජන පරමාධිපත්‍ය බලය ගැන කියනවා. 72 ගත්තොත් පුතේ මහජන පරමාධිපත්‍ය බලය කොටස් 3යි. මොනවද? ව්‍යවස්ථාදායක බලය, විධායක බලය සහ
අධිකරණ බලය කියලා තමයි ව්‍යවස්ථාවේ දක්වලා තියෙන්නේ. හැබැයි පුතේ 78 ව්‍යවස්ථාව ගත්තාම මහජන පරමාධිපත්‍ය බලය කුළුණු 5ක් ලෙස තමයි දක්වලා තියෙන්නේ. කොටස් 5ක් හැටියට. මොනවද? ව්‍යවස්ථාදායක බලය, විධායක බලය, අධිකරණ බලය, ඡන්ද බලය සහ මූලික අයිතිවාසිකම්. නැවත කියනවා නම් ව්‍යවස්ථාදායක බලය, විධායක බලය, අධිකරණ බලය, ඡන්ද බලය සහ මූලික අයිතිවාසිකම් හැටියට තමයි දක්වලා තියෙන්නේ. එහෙමනම් දුවේ පුතේ අපි දැන් සාකච්ඡා කළේ ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මහජන පරමාධිපත්‍ය බලය කියන සංකල්පය අන්තර්ගත කළ ආකාරය පිළිබඳව. හොඳයි. එමනම් අපි ඊළඟට තවත් පැත්තකට ගමන් කරනවා. ඒ තමයි මේ වර්තමානයේදී පාර්ලිමේන්තු පරමාධිපත්‍ය බලයෙන් මිදිලා මහජන පරමාධිපත්‍ය බලයට මාරු වුණා කියලා මතවාදයක් තියෙනවා. දැන් ඔබ දන්නවා වර්තමානයේ බොහෝ රාජ්‍යවල ක්‍රියාත්මක වන ආණ්ඩු ක්‍රමයේ හැටියට අපි හඳුනගන්නේ ජනප්‍රියම ආණ්ඩු ක්‍රමය කියලා අපි හඳුනගන්නේ පාර්ලිමේන්තු පරමාධිපත්‍යය. මේ පාර්ලිමේන්තු පරමාධිපත්‍ය ක්‍රියාත්මක වන ප්‍රධානම රටක් හැටියට අපි හඳුනගන්නේ බ්‍රිතාන්‍යය. එහෙම නැත්නම් එක්සත් රාජධානිය. මේ පුතේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට කළ නොහැක්කේ වැඩ දෙකයි. එකක් තමයි ගෑණියෙක් පිරිමියෙක් කරන්න බෑ. දෙවෙනි එක තමයි පිරිමියෙක් ගැහැණියෙක් කරන්න බෑ. ඔය කරුණු දෙක හැරුණුකොට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ඕනම කාර්යයක් කරන්න පුළුවන් කියලා තමයි පිළිගන්නේ. නමුත් අද වෙනකොට දුවේ පුතේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මේ පාර්ලිමේන්තු පරමාධිපත්‍ය කියන සංකල්පයෙන් ටිකක් ඈත් වෙලා මහජන පරමාධිපත්‍ය කියන සංකල්පයට මාරු වෙලා තියෙනවා. ඒකට උදාහරණ හැටියට අපි ගත්තොත් එහෙම ඔබ අහලා ඇති පුතේ ස්කොට්ලන්තයට නිදහස ලබා දෙනකොට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මොකද කරන්නේ? ජනමත විචාරණයක් පවත්වනවා. ඒ කියන්නේ ජනතාවගෙන් අහනවා නිදහස දෙන්න දෙපාද කියලා. දැන් ඇත්තටම බ්‍රිතාන්‍යයට ඕක කරන්න අවශ්‍ය නැහැනේ. මොකද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට පුළුවන් පනතක් සම්මත කරලා එක්කෝ ස්කොට්ලන්තයේ නිදහස දෙන්න පුළුවන් නැත්නම් නොදී ඉන්න පුළුවන්. ඒතකොට මෙතෙන්දි වැදගත් වෙන්නේ ජනමත විචාරණ ක්‍රමයේ හරහා මහජනතාවගෙන් අහනවා නිදහස දෙන්නද එපාද කියන කාරණේ. ඊට අමතරව අපි ගත්තොත් මානව අයිතිවාසිකම් 50ක් ගෙනල්ලා පුරවැසියන්ගේ අයිතිවාසිකම් තහවුරු කරන්න උත්සාහ කළා තියෙනවා ස්කොට්ලන්තය, අයර්ලන්තය, වේල්ස් මේ කියන කොටස්. ඉතින් මේ නිසා තමයි මම ඔබට කිව්වේ වර්තමානයේ වෙනකොට අපි දකින ප්‍රවණතාවය වෙන්නේ මොකද්ද? පාර්ලිමේන්තු පරමාධිපත්‍යයෙන් ඉවත් වෙලා මහජන පරමාධිපත්‍යයට මාරු වීමක් දකින්න ලැබෙනවා. ඊටා වටිනා ප්‍රවණතාවයක් හැටියට මේක අපිට හඳුනා ගන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ. අපි එහෙනම් අපේ පාඩමේ 3 වෙනි අදියරට එනවා. ඒ තමයි බලතල බෙදීමේ න්‍යාය ගැන අපි සාකච්ඡා කරනවා. එහෙම නැත්නම් බලතල වෙන් කිරීමේ න්‍යාය පිළිබඳව සාකච්ඡා කරනවා. ඔබ දන්නවා මේ ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුකරණයේ යටතේ සංකල්ප ගණනාවක් අපි කතා කරනවා. මේ සංකල්ප අතර පුතේ තවත් වැදගත්කමක් හිමි වන සංකල්පයක් තමයි බලතල වෙන් කිරීමේ න්‍යාය. එහෙම නැත්නම් බලතල බෙදීමේ න්‍යාය. ඒ වගේම දුවේ පුතේ ඔබ තේරුම් ගන්න දේශපාලන විද්‍යාවේදී අපි සාකච්ඡා කරන දේශපාලන සංකල්ප අතර පැරණිම සංකල්පයක් තමයි බලතල බෙදීමේ න්‍යාය කියන්නේ. මොකක්ද ඒකට හේතුව? ඒකට හේතුව තමයි පුතේ මේ බලතල බෙදීමේ න්‍යාය ඉදිරිපත් කිරීමේ අදහස. බලතල බෙදීමේ අදහස මුලින්ම ඉදිරිපත් කරන්නේ කවුද? ග්‍රීක ජාතික ඇරිස්ටෝටල් පඬිවරයා. එයා කියනවා දේශපාලන කරුණු සාකච්ඡා කිරීම, පොදු වැඩ කටයුතු පාලනය කිරීම, යුක්තිය පසඳලීම කියන කරුණු ආණ්ඩුවේ බලතල වලට අයත් වෙනවා කියලා. ඒතකොට අද කොහොමද අපි බලතල බෙදන්නේ? ව්‍යවස්ථාදායක බලය, විධායක බලය සහ අධිකරණ බලය කියලා. එහෙනම් අද මේ අපි කරන වර්ගීකරණයම තමයි එදා ඇරිස්ටෝටල් විසින් ඔය කිව්ව ආකාරයට වෙන් කළා තියෙන්නේ. දේශපාලන කරුණු සාකච්ඡා කිරීම, පොදු වැඩ කටයුතු පාලනය කිරීම සහ යුක්තිය පන්දලීම කියලා. කොමුණත් දුවේ පුතේ ඔබ දන්න කාරණේ තමයි ග්‍රීක පෞර රාජ්‍ය ක්‍රමයේ තුල බලතල බෙදලා තිබුණාද? බෙදලා තිබුණේ නැහැ. ඒ නිසා ඇරිස්ටෝටල්ගේ මේ මතේ තරම් ජනප්‍රිය වුණේ නැහැ. හැබැයි ඇරිස්ටෝටල්ගෙන් පස්සේ බලතල බෙදීම සම්බන්ධයෙන් වැදගත් වන දාර්ශනිකයෝ දෙන්නෙක් අපි හඳුනා ගන්නවා. එක්කෙනෙක් තමයි ජෝන් ලොක්. අනිත් එක්කෙනා තමයි හැරින්ටන් කියලා අපි හඳුන්වන්නේ. මෙතනනොත් අපිට වැදගත් වෙනවා ජෝන් ලොක්. මොකද එයා තමයි
බලතල බෙදීමේ ප්‍රාථමික න්‍යාය ඉදිරිපත් කරේ. වෙනත් විදිහකින් කියනවා නම් ව්‍යවස්ථාදායක විධායක අධිකරණ කියලා ආණ්ඩුවේ බලය බෙදිය යුතුයි කියන ප්‍රාථමික අදහස මුලින්ම ඉදිරිපත් කරන්නේ කවුද? ජෝන් ලොක්. ඒ නිසා බලතල බෙදීමේ සංකල්පය ගැන කතා කරනකොට අපිට ජෝන් ලොක් පිළිබඳවත් දල අවබෝධයක් තියෙන්න ඕනේ. හොඳයි දුවේ පුතේ. ඒ කොහොම වුණත් බලතල බෙදීමේ න්‍යාය ඉදිරිපත් කිරීමේ ගෞරවය ලැබෙන්නේ කාටද? ප්‍රංශ ජාතික චාල්ස් මොන්ටෙස්කියුට. නැවත කියනවා නම් බලතල බෙදීමේ න්‍යාය කියන සංකල්ප ඉදිරිපත් කිරීමේ ගෞරවය ලැබෙන්නේ කාටද? ප්‍රංශ ජාතික චාල්ස් මොන්ටෙස්කියුට. ඔබ දන්නවා මොන්ටෙස්කියු විසින් 1748 දී The Spirit of Laws එහෙම නැත්නම් නීතියේ සාරය කියන ග්‍රන්ථය ලිව්වා. මෙන්න මේ ග්‍රන්ථය තුලින් තමයි බලතල බෙදීමේ න්‍යාය පිළිබඳව අදහස් ඉදිරිපත් කරන්නේ. මෙතෙන්දී ඔබට මම ඊටාම කෙටියෙන් කියනවා නම් දුවේ පුතේ මොන්ටෙස්කියුට බලතල බෙදීමේ න්‍යාය පිළිබඳ අදහස් ඉදිරිපත් කරන්න බලපෑවේ ප්‍රංශය තුල පැවතුණු දේශපාලන වාතාවරණය. මොන්ටෙස්කියු ප්‍රංශයේ ඉන්න කාලය තුල පුතේ ඒකාධිපති රාජාණ්ඩු පාලනයක් තිබුණේ. අපි දන්නවා ඒකාධිපති රාජාණ්ඩු පාලන ලෝකෙ කොහේ තිබුණා? ඒ පාලන ක්‍රම වලදී ජනතාවට නිදහස අයිතිවාසිකම් සමානත්වතාවය ලැබෙන්නේ නැහැ. පීඩාකාරී පාලනයක් තියෙන්නේ. ආඥාදායක පාලනයක් තියෙන්නේ. ඉතින් මෙන්න මේ පාලනය නිසා මොන්ටෙස්කියු වගේ දාර්ශනිකයන්ට ඇත්තටම ප්‍රංශය අත්හැරලා පලා යන්න වෙනවා රටින්. ඉතින් මොන්ටෙස්කියු යන්නේ බ්‍රිතාන්‍යයට. බ්‍රිතාන්‍යයට ගියාම මොන්ටෙස්කියු දකින්නේ අර ප්‍රංශය තුල තිබුණු වාතාවරණයට වඩා හාත්පසින් වෙනස් වාතාවරණයක්. බ්‍රිතාන්‍ය ජනතාව නිදහස භුක්ති විඳින්මින් සාමකාමීව ජීවත් වෙනවා. මොන්ටෙස්කියු හිතනවා බ්‍රිතාන්‍ය තුල බලතල බෙදලා තියෙන නිසා තමයි බ්‍රිතාන්‍ය ජනතාව මේ විදිහට නිදහසේ කටයුතු කරන්න කියලා. කොහොම වුණත් මෙතනදී වැදගත් කාරණය වෙන්නේ දුවේ පුතේ බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමය ආදර්ශයට අරගෙන තමයි මොන්ටෙස්කියු බලතල බෙදීමේ න්‍යාය ඉදිරිපත් කරන්නේ. හොඳින් මතක තියාගන්න ඕන කාරණේ ඕක තමයි පුතේ. එයා ප්‍රංශ ජාතිකයෙක් වුණාට බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමයේ ආදර්ශයට අරගෙන තමයි බලතල බෙදීමේ න්‍යාය ඉදිරිපත් කළේ. මොනවද මොන්ටෙස්කියු කියන්නේ? එයා කියනවා පුතේ රටක ව්‍යවස්ථාදායක බලය සහ අධිකරණ බලය එක රාශිය වුණොත් හිතුවක්කාරී පාලනයක් ඇති වෙනවා කියලා. ව්‍යවස්ථාදායක බලය සහ අධිකරණ බලය කියන දෙක එකතු වුණොත් හිතුවක්කාරී පාලනයක් ඇති වෙනවා. ඒ වගේම දුවේ පුතේ යා කියනවා විධායක බලය සහ අධිකරණ බලය කියන දෙක එකතු වුණොත් විධායකයේ හිංසාකාරී හා පීඩාකාරී වෙනවා. ඒ වගේම යා කියනවා විධායක ව්‍යවස්ථාදායක අධිකරණ කියන තුනම එකතු වුණොත් අන්‍යදාට ජනතාවගේ නිදහස අහිමි වෙනවා කියලා. බලන්න. මේ එතකොට දැන් මොන්ටෙස්කියු මේ කොහේ ගැනද කියන්නේ? ප්‍රංශය ගැන. ප්‍රංශය ගැන තමයි මේ කියන්නේ. එතකොට එයා එහෙනම් කියන්නේ මොකද්ද? ව්‍යවස්ථාදායක විධායක අධිකරණ කියන බලතල තුනම එකතු වුණොත් එහෙම ජනතාවගේ නිදහසේ නියත අවසානයේ ළඟා වෙනවා කියලා මොන්ටෙස්කියු කියනවා. එනිසා පුතේ මොන්ටෙස්කියු යෝජනා කරනවා කරුණු තුනක්. එකක් තමයි ආණ්ඩුවේ කාර්යක්ෂමතාවය වර්ධනය කර ගැනීමට නම් ඒ වගේම ආණ්ඩුව ප්‍රජාපීඩක ආයතනයක් බවට පත්වන එක වළක්වා ගන්න නම් ඒ වගේම ජනතාවගේ නිදහස ආරක්ෂා කර ගන්න නම් ආණ්ඩුවේ බලතල කොටස් තුනකට බෙදන්න කියනවා. කොහොමද? විධායක බලය, ව්‍යවස්ථාදායක බලය සහ අධිකරණ බලය කියලා. නැවත කියනවා නම් ආණ්ඩුවේ කාර්යක්ෂමතාවය වර්ධනය කරගන්නත් ආණ්ඩුව ප්‍රජාපීඩක ආයතනයක් බවට පත්වන එක වළක්වා ගන්නත් ඒ වගේම ජනතාවගේ නිදහස සාක්ෂාත් කරගන්නත් ආණ්ඩුවක බලතල විධායක ව්‍යවස්ථාදායක සහ අධිකරණ ලෙස කොටස් තුනකට බෙදිය යුතුයි කියලා මොන්ටෙස්කියු කියනවා. ඒ විතරක් නෙවෙයි පුතේ. අපි ඊළඟට බැලුවොත් එහෙම මොන්ටෙස්කියුගේ බලතල බෙදීමේ න්‍යාය තුල අන්තර්ගත මූලධර්ම මොනවද කියලා. මේ ටික හොඳට ඔබ මතක තියාගන්න ඕනේ. ඔබට MCQ ප්‍රශ්න ලියනකොට පුතේ මම මේ දීලා තියෙන ප්‍රකාශ ටික වර්ණ හැටියට එනවා. එතෙන්දී ඔබට නිවැරදි වර්ණ 4ක් දීලා එක වැරදි වර්ණයක් දෙන්න පුළුවන්. එතකොට ඔබට මෙන්න මේ මම මේ කතා කරන මූලධර්ම 6 කටපාඩම් වෙලා තියෙන්න ඕනේ. පළවෙනි එක තමයි පුතේ මොන්ටෙස්කියු අවධාරණය කරනවා ආණ්ඩුවේ බලතල
විවස්ථාදායක විදායක අධිකරණ කියලා කොටස් තුනකට බෙදෙන්න ඕනේ. ඔන්න පළවෙනි මූල ධර්මය. ඒක ඔබට පැහැදිලිනේ. දෙවෙනි එකෙන් එයා කියනවා ආයතන අතර සංවර්ණ තුලනයක් ඇති වෙන්න ඕනේ. ඔන්න පුතේ වැදගත්ම කාරණයක්. ඔය මොන්ටෙස්කියුගේ බලතල බෙදීමේ න්‍යාය සම්බන්ධයෙන් ලියවිලා තියෙන පරණ පොතපත තුල පුතේ මේ කාරණේ අන්තර්ගත වෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න මේ නූතනයේ ලියන මේ අලුත් සිලබස් එක සම්බන්ධයෙන් ලියවෙන පොතපත තුල විතරයි පුතේ මේ කාරණේ අන්තර්ගත වෙන්නේ. ඒ තමයි ආයතන අතර සංවර්ණයක් ඇති වෙන්න ඕනේ කියන කාරණේ. ඒ කියන්නේ ව්‍යවස්ථාදායකයට හෝ විදායකයට හෝ අධිකරණයට තමන්ට හිමි බලතල ඉක්මවා කටයුතු කිරීමට නොහැකි වන ආකාරයේ විධිවිධානයක් අන්තර්ගත කරන්න ඕනේ. ඒක තමයි අපි හඳුන්වන්නේ ආයතන තුන අතරේ සංවර්ණයක් හා තුලනයක් ඇති විය යුතුයි කියන කාරණේ. තුන්වෙනි මූල ධර්මය. මොන්ටෙස්කියු කියනවා පුතේ අනිවාර්යෙන් කළ යුතු දෙයක් කියලා මේ කාරණේ. ඒ කියන්නේ දැන් අපි දේශපාලන සංකල්ප කතා කරනකොට සංකල්ප හැටියට කතා කරන්නේ. මොන්ටෙස්කියු කියන්නේ එහෙම නෙවෙයි. ආණ්ඩුවේ බලතල ව්‍යවස්ථාදායක විදායක අධිකරණ ලෙස අනිවාර්යෙන් බෙදිය යුතුයි කියලා මොන්ටෙස්කියු කියනවා. ඊළඟ කාරණේ තමයි එකිනෙකට සම්බන්ධ නොවුණු පුද්ගලයන් විසින් තමයි මේ බලතල ක්‍රියාවට නංවන්න ඕනේ. ඒ කියන්නේ දුවේ පුතේ විවස්ථාදායකයේ සමාජිකයෝ වෙනම කණ්ඩායමක් වෙන්න ඕනේ. විදායකයේ සමාජිකයෝ වෙනම කණ්ඩායමක් වෙන්න ඕනේ. අධිකරණයේ සමාජිකයෝ වෙනම කණ්ඩායමක් වෙන්න ඕනේ. ඒක තමයි ඒ කාරණේ කියන්නේ. ඊළඟට පුතේ ආයතන තුනට පවර්ණ බලතල සමාන වෙන්න ඕනේ. දැන් ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ එනවා. මොන්ටෙස්කියුගේ න්‍යායයේ මේ මූලධර්ම වල මේ කියන කරුණු සමහර ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ එනවා. නමුත් එයා කියන්නේ මොකද්ද? ආයතන තුනට පවර්ණ බලතල සමාන වෙන්න ඕනේ. අවසාන මූලධර්මයේ හැටියට කියනවා එක් ආයතනයකට හිමි බලතල වෙනත් ආයතනයකට පැවරිය නොහැකි වේ. නැවත කියනවා නම් එක් ආයතනයකට හිමි බලතල වෙනත් ආයතනයකට පැවරිය නොහැකි වේ. ඒ කියන්නේ පුතේ ව්‍යවස්ථාදායකයේ බලය, විදායකයේ බලය, අධිකරණයේ බලය කියන ඒවා වෙන කාටවත් පවරන්න බෑ. මෙන්න මේ මූලධර්ම අපි හඳුන ගන්නවා බලතල බෙදීමේ න්‍යාය තුල. හොඳයි. එමනම් දුවේ පුතේ අපි ඊළඟට සාකච්ඡා කරන්න හදන්නේ බලතල බෙදීමේ න්‍යාය තුල අන්තර්ගත වන ප්‍රායෝගික දුර්වලතා පිළිබඳව. නැවත කියනවා නම් බලතල බෙදීමේ න්‍යාය තුල අන්තර්ගත වන ප්‍රායෝගික දුර්වලතා පිළිබඳව අපි ඊළඟට සාකච්ඡා කරනවා. දුවේ පුතේ පළවෙනි දුර්වලතාවයේ හැටියට අපි හඳුනගන්නේ ආණ්ඩුවේ බලය. මේ අංශ අතරේ පරිපූර්ණ ලෙස බෙදිය හැකිද කියන කාරණේ ප්‍රශ්නයක් තියෙනවා. නැවත කියනවා නම් ආණ්ඩුවේ බලතල විවස්ථාදායකයේ විදායකයේ අධිකරණයේ කියන ආයතන තුන අතරේ පරිපූර්ණ ලෙස බෙදිය හැකිද කියන කාරණේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබ කල්පනා කරන් දුවේ පුතේ අපි දන්නවා විවස්ථාදායකය, විදායකය, අධිකරණය කියලා ආයතන තුනක් තියෙනවානේ. දැන් මේ ආයතන තුනට බලතල බෙදනකොට ඉරක් ගහලා බෙදලා වෙන් කරන්න පුළුවන්ද? දැන් අපි ඉඩමක් වෙන් කරනකොට හතර මායම වෙන් කරලා බෙදනවානේ. ඒ විදිහට බෙදන්න පුළුවන්ද? ඒ විදිහට බෙදන්න බෑ. හැබැයි මොන්ටෙස්කියු බලතල බෙදීමේ න්‍යාය ඉදිරිපත් කරනකොට මේ தත්ත්වය ගැන හිතුවේ නෑ කියන චෝදනාව එල්ල වෙලා තියෙනවා. ඒක බලතල බෙදීමේ න්‍යාය තුල අන්තර්ගත වන දුර්වලතාවයක් හැටියට තමයි අපි හඳුනගන්නේ. ඔන්න පළවෙනි දුර්වලතාවය. දෙවෙනි එක තමයි දැන් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයක් ගැන අපි කතා කරන්නේ. දැන් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේදී මොන්ටෙස්කියු කියන්නේ මොන වගේ දෙයක්ද? ආයතන තුන එකිනෙකට සම්බන්ධ නොවිය යුතුයි. කිසිසේත්ම සම්බන්ධ වෙන්න බෑ. හැබැයි වර්තමාන පිළිගැනීම අනුව පුතේ ඒක ප්‍රතික්ෂේප වෙනවා. ඒ කියන්නේ වර්තමානයේදී පොදුවේ පිළිගන්න මතය තමයි ආයතන එකිනෙකින් වෙන් වෙලා ඉන්නවට වැඩිය ආයතන අතර සහයෝගීත්වය මගින් කාර්යක්ෂමතාවය වැඩි කියන දේ. දැන් අපි බලාපොරොත්තු වෙන්නේ කාර්යක්ෂම ආණ්ඩුවක් නේ පුතේ. ඒකට ආණ්ඩුවේ කාර්යක්ෂමතාවය වැඩි වෙන්න බලතල සම්පූර්ණයෙන් හුදකලා කරන එකට වඩා මේ ආයතන අතර අන්තර් සහයෝගීත්වය මත කාර්යක්ෂමතාවය වැඩි කරන්න පුළුවන් කියන එක තමයි පිළිගන්නේ. දැන් උදාහරණයක් ඇරෙට ඔබ හිතන්න පාසලේ විදුහල්පතිවරයා ඔබට උදේ කියනවා ඉස්කෝලේ අතු ගාලා දාන්න කියලා. දැන් තනියෙන් ඔබට පුළුවන් ද පාසල් අතු ගාන දවසම අතු ගෑවත්? බෑනේ. හැබැයි අපි පන්ති වලට මේක බෙදලා දීලා තියෙනවා කොටස් කොටස් වශයෙන්. එතකොට ඒවා අධීක්ෂණය කරනවා විදුහල්පතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය. කෙටි කාලයක් තුලදී පාසලම අතු ගෑවෙනවා.
ඉතින් ඒ වගේ දැන් මේ ආයතන ව්‍යවස්ථාදායකයේ වෙනම හුදකලා ඉන්නවා, විධායකයේ වෙනම හුදකලා කරලා තියෙනවා, අධිකරණයේ වෙනම හුදකලා කරලා තියෙනවා. එතනදී යම් කාර්යක්ෂමතාවයක් තියෙන්න පුළුවන්. නමුත් මේ ආයතන අතර අන්තර් සහයෝගීත්වයක් තිබුණා නම් කාර්යක්ෂමතාවය ඉහළ යනවා කියන එක තමයි මෙතනින් අදහස් වෙන්නේ. ඒක තමයි කියන්නේ ආයතන අතර වෙන්වීම නොව සහයෝගීත්වයේ වැදගත් කියලා පිළිගන්නේ. ඒතකොට මොන්ටෙස්කියු ඒක අමතක කරලා තියෙනවා. මෙන්න මේ தત્ත්වයේ දුර්වලතාවයක් හැටියට පිළි අරන් තියෙනවා. තුන්වෙනි කාරණේ ගත්තොත් පුතේ ඔබ කල්පනා කරන්න වර්තමානයේ වෙනකොට අධිකරණයට සාපේක්ෂව විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ බලය එන්නෙන්නම වැඩි වෙලා තියෙනවා. හැබැයි අධිකරණය එතනමයි. එන්නේ එහෙම ලක්ෂණයක් අපි දකිනවා. දැන් මොන්ටෙස්කියු තමන්ගේ න්‍යායය මොකද්ද කිව්වේ? මොන්ටෙස්කියු කිව්වේ ආයතන තුනට පවර්ණ බලතල සමාන වෙන්න ඕනි කියන කාරණේ. එතකොට මොන්ටෙස්කියු න්‍යාය තුලින් එහෙම කිව්වට අද ප්‍රායෝගික ලෝකයේ සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? අධිකරණයට සාපේක්ෂව විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ බලය එන්නම වැඩි වෙලා තියෙනවා. ඒ නිසා අපිට පැහැදිලි වෙනවා මොකක්ද මොන්ටෙස්කියු ඒ தত্ত্বය අමතක කරලා තියෙනවා. ඔන්න ඊළඟ කාරණේ. ඊළඟට පුතේ අපි තව කාරණයක් ගත්තොත් දැන් මොන්ටෙස්කියු අවධාරණය කරන්නේ බලතල බෙදන්න ඕනේ කියලා කුමක් සඳහාද? ජනතාවගේ නිදහස සාතික කරන්න. දැන් ඔබ කල්පනා කරන්න ඇත්තටම බලතල බෙදූ පමණින්ම ජනතාවගේ නිදහස තහවුරු වෙනවද? නෑ නේද? වෙන්නේ නෑනේ පුතේ. බලතල බෙදීම විතරක් කළා ජනතාවගේ නිදහස තහවුරු කරන්න බෑ. එහෙමනම් අයිතිවාසිකම්, යුතුයකම්, සමානාත්මතාවය, නීතිය, නීති ආධිපත්‍ය මෙන්න මේ සංකල්ප සමග අන්න බලතල බෙදුවොත් නිදහස තහවුරු කරන්න පුළුවන්. එහෙමනම් මොන්ටෙස්කියු මේ අනිකුත් සංකල්ප පිළිබඳව අවධානයක් යොමු කළා නැහැ. එහෙමනම් ඒකත් දුර්වලතාවයක් හැටියට අපිට හඳුනගන්න පුළුවන්. ඒ වගේම දුවේ පුතේ අපි අවසාන දුර්වලතාවය හැටියට කතා කළොත් මොන්ටෙස්කියු වැරදි මතයක ඉඳලා තමයි බලතල බෙදීමේ න්‍යාය ඉදිරිපත් කරන්නේ. වැරදි මතයක සිට. මොකද්ද මේ වැරදි මතය? දැන් එයා බ්‍රිතාන්‍යයට ගිහිල්ලා බ්‍රිතාන්‍ය පරිසරය දිහා බලනවානේ. ඒ පරිසරය දිහා බලලා එයා හිතනවා බ්‍රිතාන්‍ය තුල බලතල බෙදලා තියෙනවා කියලා. හැබැයි පුතේ ওই කාලේ වෙනකොට බ්‍රිතාන්‍ය තුල බලතල බෙදලා තිබුණේ නැහැ. එහෙමනම් බලතල බෙදලා නැතිකොට එයා හිතනවා බ්‍රිතාන්‍ය බලතල බෙදලා කියලා. වැරදි මතයක් නේද? එහෙමනම් වැරදි මතයක ඉඳලා ඉදිරිපත් කරන දෙයක් කොහොමත් වැරදි කියලා පොදු මතයක් තියෙනවා. ඒ නිසා මොන්ටෙස්කියු වැරදි මතයක සිට මේ න්‍යාය ඉදිරිපත් කරපු නිසා කොහොමත් වැරදි කියලා සමහරු පිළිගැනීමක් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ප්‍රායෝගික දුර්වලතා කීපයක් බලතල බෙදීමේ න්‍යාය තුල අන්තර්ගත වෙනවා. එහෙමනම් දුවේ පුතේ අද දවසේදී අපි ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුකරණය කියන මාතෘකාව යටතේ වැදගත් සංකල්ප කීපයක් කතා කළා. පරමාධිපත්‍ය බලය, ව්‍යවස්ථානුකූල වාදය, ඒ වගේම බලතල බෙදීමේ න්‍යාය. ඉතින් අද දවසේදී මම ඔබට මේ පාඩම මුල් කරගෙන ඇගීමක් ලබා දෙනවා. ඒ අනුව ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුකරණය සහ ව්‍යවස්ථානුකූල වාදයේ වැදගත්කම විස්තර කිරීමත් ඒ වගේම ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුකරණය සඳහා බලතල බෙදීමේ න්‍යායයේ වැදගත්කම් පිළිබඳවත් ඔබට ඇගීමක් හැටියට කරන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ අද දවසේදී අපිට ලැබිලා තියෙන කාලය මෙතනින් අවසන් වෙනවා. ඒ නිසා ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.